හොඳයි ආදරණීය දරුවනි උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණවේදී අපි 12 වෙනි ශ්‍රේණිය අවසන් ඒකකයත් එක්කයි දොළ පුතාලත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ. අවසන් ඒකකයේ විදිහට අපි විශේෂයෙන්ම පාලිත පරිසර තත්ත්වයට තේ භෝග වගාවේ වැදගත්කමයි දුවේ පුතේ අපි කතා කරන්නේ. විශේෂයෙන්ම මේ ආරක්ෂිත ගෘහ තුල භෝග වගාව. ඒ යටතේ අපි මේ විශේෂයෙන්ම මේ කොටසේදී බලාපොරොත්තු වෙන දොළ පුතාලත් එක්ක මේ පළවෙනි කොටස යටතේ 11 වෙනි ඒකකයේ පළවන කොටස යටතේ දුවේ පුතේ මේ වගා මාධ්‍ය සඳහා භාවිතා කරන ද්‍රව්‍ය ගැනයි දුවේ පුතේ අපි කතා කරන්නේ. විශේෂයෙන්ම අපි දන්නවා මේ ආරක්ෂිත ගෘහ තුල භෝග වගාවේදී විශේෂයෙන්ම නිර්පාංශ වගාවේදී අපි මේ ඝන වගා මාධ්‍ය භාවිතා කරන දරුවනේ soil less culture එකක් කරන්න. පස් රහිත මාධ්‍යකයි දරුවනේ වගා කරන්න විශේෂයෙන්ම මේ වගා මලු තුල පිරවීම සඳහා අපි දන්නවා දරුවනේ විශේෂයෙන්ම පිටත සුදු ඇතුළත කළු පාරජම්බූල කියන ප්‍රතිරෝධී වගාමලු භාවිතා කරනවා දරුවනේ සිරස් වගාමලු තිරස් වගාමලු ආදී වශයෙන් දරුවනේ මේ ආරක්ෂිත ගෘහ තුල හරිතාගාර තුල භෝග වගාවේදී පොලිටනල් තුල භෝග වගාවේදී භාවිතා කරනවා දරුවනේ විශේෂයෙන්ම අපි මේ ආරක්ෂිත ගෘහ තුල භෝග වගාව සඳහා වගා මාධ්‍ය විදියට දරුවනේ විශේෂයෙන්ම භාවිතා කරන ද්‍රව්‍ය ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනේ. විශේෂයෙන් මේ භාවිතා කරන මේ වගා මාධ්‍ය තුල වගා මාධ්‍යයක පැවතිය යුතු තත්ත්වයන් ලක්ෂණ ගැන කතා කරනකොට දරුවනේ විශේෂයෙන්ම මේ වගා මාධ්‍ය තුල ජලය රඳවා තබා ගැනීමේ හැකියාව තියන්න ඕනේ දරුවනේ. ඒ වගේම වාතනයේ සිදු වෙන්න ඕනේ දරුවනේ. වාතනයේ මනාව වාතනයේ පවත්වා ගන්න පුළුවන් වෙන්න ඕනේ. පෝෂක අවශ්‍යයි දරුවනේ. පෝෂක රඳවා තබා ගැනීමේ හැකියාව තියෙන්න ඕනේ දරුවනේ. ඒ වගේම ශුද්‍ර ජීවීන්ගෙන් තොර වෙන්න ඕනේ දරුවනේ අපි දන්නවා. විශේෂයෙන්ම මේ රෝපණ මාධ්‍ය විදිහට භාවිතා කරන ද්‍රව්‍ය සතු ලක්ෂණ විදිහටයි දුවේ පුතේ අපි ඒවා කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී ආදරණීය දොළ පුතාලත් එක්ක විශේෂයෙන්ම මේ රෝපණ මාධ්‍ය විදිහට භාවිතා කරන ද්‍රව්‍ය අපිට යොදා ගන්න පුළුවන් දරුවනේ විශේෂයෙන්ම කොහොබත් කොකෝ ෆීඩ්ස් ඊට අමතරව දරුවනේ අපිට රොක් වූල් වර්මිකියුලයිට් ඒ වගේම අපිට භාවිතා කරන්න පුළුවන් දරුවනේ මෙහිදී තවත් මේ වගා මාධ්‍ය විදියට විශේෂයෙන්ම දුවේ පුතේ අපිට භාවිතා කරන්න පුළුවන් ද්‍රව්‍ය ගැන අපි සලකා බලන්න යන්නේ දරුවනේ නිර්පාශු වගාවකදී අපි මේ භාවිතා කළපු මේකෙදි විශේෂයෙන්ම මාතෘකා විදියට අපි මේ කොටසෙදි මේ වගාව සඳහා යොදා ගන්න ලබන විවිධ මාධ්‍ය ගැනයි දරුවනේ කතා කරන්නේ රයිට් ඉතින් එතනදී විශේෂයෙන්ම දරුවනේ නිර්පාශු වගාවේදී අපි මේ විස්තර කරපු විශේෂයෙන්ම රොක් වූල් ග්ලාස් වූල් භාවිතා කරනවා දරුවනේ ඊට අමතරව අපි භාවිතා කරනවා වර්මිකියුලයිට් කොකෝ ෆීඩ් මෝස් ඒ වගේම වැලි සහ බොරළු භාවිතා කරනවා දරුවනේ විශේෂයෙන්ම අපි නිර්පාංශ වගා මාධ්‍ය විදියට භාවිතා කරන ද්‍රව්‍ය රොක් වූල් ග්ලාස් වූල් වර්මිකියුලයිට් මේ තියෙන දරුවනේ වර්මිකියුලයිට් කොකෝ ෆීඩ් මෝස් වැලි සහ බොරළු භාවිතා කරනවා දරුවනේ බහුලවම යොදා ගන්න මාධ්‍ය ටිකයි මෙතන සඳහන් වෙන්නේ. ඒ වගේම දරුවනේ අපිට කියන්න පුළුවන් මීට අමතරව අපි මේ ස්වභාවික ද්‍රව්‍ය විදියට දරුවනේ පස් රහිත මාධ්‍ය විදියට භාවිතා කරන්න පුළුවන් ලී කුඩු ඒ වගේම පිදුරු භාවිතා කරනවා දරුවනේ. ඒ වගේම භාවිතා කරන්න පුළුවන් දි รา පත් වන දි รา පත් වූ කොළරොඩු භාවිතා කරන්න පුළුවන් දරුවනේ. විශේෂයෙන්ම ඒකත් සඳහන් කරන්න අවශ්‍යයි දරුවනේ. මීට අමතරව පිදුරු ලී කුඩු කොම්පෝස්ට් සහ දි รา පත් වන කොළරොඩු දරුවනේ අපිට මේ ස්වභාවික මාධ්‍ය විදියට යොදා ගන්න පුළුවන්. ස්වභාවික මාධ්‍ය විදියට අපිට යොදා ගන්න පුළුවන් දරුවනේ. ඒ වගේම අපි මෙතනදී કૃතිම මාධ්‍ය විදියට දරුවනේ අපිට PVC, පොලිතීන්, ඒ වගේම පොලියස්ටර්, පොලිකාබනේට් යොදා ගන්න පුළුවන් දරුවනේ. වැනි કૃතිම මාධ්‍යයක් වුණත් අපිට මේකෙදි විශේෂයෙන්ම යොදා ගැනීමට අවස්ථාව තියෙනවා. ඒ වගේම අපි විශේෂයෙන් කතා කරන්න ඕනේ දරුවනේ මේ මාධ්‍යයක පැවතිය යුතු තත්වයන් මාධ්‍යයක පැවතිය යුතු ලක්ෂණ මේ වගා මාධ්‍යයක පැවතිය යුතු ලක්ෂණ විදිහට අපි කතා කරා දරුවනේ ජලය රඳවා තබා ගැනීමේ හැකියාව තියෙන්න ඕනේ දරුවනේ වාතනය තියෙන්න ඕනේ දරුවනේ පෝෂක ඒ වගේම පෝෂක රඳවා තබා ගැනීමේ හැකියාව තියෙන්න ඕනේ මේ වගා මාධ්‍ය වලට දි รา පත් වීමේ හැකියාව තියෙන්න ඕනේ දරුවනේ දි รา පත් වීමේ හැකියාව තියෙන්න ඕනේ මේවට ඒ වගේම මේ වගා මාධ්‍ය දරුවනේ ශුද්‍ර ජීවීන්ගෙන් තොර වෙන්න ඕනේ ශුද්‍ර ජීවීන්ගෙන් තොර වගා මාධ්‍යයක් වෙන්න ඕනේ. ඒ වගේම මේ වගා මාධ්‍යවල අංශු වල හැඩය සහ ප්‍රමාණය පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ දරුවනේ. අපි බලමු මේ ටික ගැන මෙතනදී සාකච්ඡා කරන්න දරුවනේ. මෙන්න දරුවනේ යොදා ගන්නා වගා මාධ්‍යයේ තිබිය යුතු වැදගත් ලක්ෂණ කිහිපයක් ගැනයි දුවේ පුතේ අපි කතා කරන්නේ. ඉස්සෙල්ලාම අපි කතා කරේ මේ
විශේෂයෙන්ම මේ වගා මාධ්‍ය තුල ජලය රඳවා තබා ගැනීමේ හැකියාවක් වගා මාධ්‍ය තුල හැකියාවක් තියෙන්න ඕනි. වගා මාධ්‍යට හැකි වෙන්න ඕනි. ජලය රඳවා තබා ගැනීම, ඒ වගේම මනා වාතනයක් පවත්වා ගැනීම අවශ්‍යයි දරුවනේ. ඒකයි වාතාශ්‍රය ගැන කතා කරන්නේ. ඒ වගේම මේ වගා මාධ්‍ය විදිහට යොදා ගන්නා ද්‍රව්‍යවල අමුෂුවල ප්‍රමාණය සහ හැඩය පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ දරුවනේ. දරුවනේ අපි ඒකයි විශේෂයෙන්ම අංශුවල ප්‍රමාණය සහ හැඩය. ඒ වගේම මේ වගා මාධ්‍යයට හැකියාවක් ලැබෙන්න ඕනේ දරුවනේ මේ භෝග වගාව සඳහා ලබා දෙන පෝෂක රඳවා තබා ගැනීමේ හැකියාවක් තියෙන්න ඕනේ දරුවනේ. මේ මාධ්‍ය තුල අපි ඒක කතා කරා දුවේ පුතේ පෝෂක රඳවා තබා ගැනීමේ හැකියාවක් තියෙන්න ඕනේ. ඒ වගේම මේ මාධ්‍ය ශුද්‍ර ජීවීන්ගෙන් තොර වෙන්න ඕනේ දරුවනේ. බොහෝ විට මේ වගා මාධ්‍ය කොහොබත් වගේ කොකෝ ෆීඩ්ස් කොහොබත් වගේ යොදා ගන්නකොට අපි විශේෂයෙන් මේවා ජීවාණු හරණය කරලායි දරුවනේ යොදා ගන්න. ජීවාණු හරණය කරලා අපි යොදා ගන්න. ඒ සඳහා ජීවාණු හරණ ක්‍රම භාවිතා කරලා යොදා ගන්න මේ විශේෂයෙන්ම වගා මාළු තුල මේ පෙරවීම සඳහා යොදා ගන්න ජීවාණු හරිත වගා මාධ්‍ය. ජීවාණු හරණය කරනද වගා මාධ්‍ය යොදා ගැනීම වැදගත් වෙනවා. ඉතින් විශේෂයෙන්ම පුතේ මේ වගා මාධ්‍ය ශුද්‍ර ජීවීන්ගෙන් තොරවීම ඉතාමත්ම වැදගත් වෙනවා. දි รา පත් වීමට දි รา පත් වීමේ හැකියාවක් තියෙන්න ඕනේ දරුවනේ. ස්වභාවිකව දි รา පත් වීම අපි ඒකට කියනවා දරුවනේ බයෝඩිග්‍රැඩිබිලිටි. ස්වභාවිකව දි รา පත් වීමේ හැකියාවක් සහිත වෙන්න ඕනේ මේවා දරුවනේ. ඒ වගේම පෝෂක මේ තුල පැවතීම පෝෂක පැවතීම සිදු වෙන්න ඕනේ දරුවනේ. වගා මාධ්‍ය තුල පෝෂක පවත්වා ගන්න පෝෂක පැවතීම ස්වභාවිකව දි รา පත් වීම දරුවනේ. ඒ වගේම දරුවනේ මේ වගා මාධ්‍ය වලට හැකියාවක් ලැබෙන්න ඕනේ. ආම්ලිකතාව හා භාෂ්මිකතාව පාලනය කිරීමේ හැකියාවක් තියෙන්න ඕනේ දරුවනේ. අවසන් වශයෙන් මේකයි අපි කියන්නේ ආම්ලික හා භාෂ්මිකතාවේ පාලනය කිරීමේ හැකියාව දරුවනේ. අපි ඒකට කියනවා බෆරින් ඇබිලිටි එකක් තියෙන්න ඕනේ. බෆර් සොලියුෂන් ස්වාරක්ෂක ද්‍රාවණ කියලා බහලා තියෙන මේ බෆර් සොලියුෂන් ගැන දරුවනේ. එහෙනම් විශේෂයෙන්ම බෆරින් ඇබිලිටි එකක් දරුවනේ. ඒකයි අපි කියන්නේ මේ බෆරින් ඇබිලිටි කියන්නේ පුතේ මේ වගා මාධ්‍යයට හැකියාවක් තියෙන්න ඕනේ දරුවනේ. ආම්ලිකතාවය හා භාෂ්මිකතාවය පාලනය කිරීමේ හැකියාවක් මේ සතු වෙන්න ඕනේ දුවේ පුතේ. ඒකයි විශේෂයෙන්ම මෙතෙන්දි කියන්න තියෙන්නේ අපිට මේ වගා යොදා ගන්නා වගා මාධ්‍ය ගැන කතා කරා දුවේ පුතේ අපි. විශේෂයෙන්ම බහුලවම යොදා ගන්නා වගා මාධ්‍ය. මේ නිර්පාංශු වගාවකදී ඔබේ විභාගයට අනිවාර්යයෙන්ම අහන්න පුළුවන් මොනවද නිර්පාංශු වගාවකදී බහුලවම යොදා ගන්නා වගා මාධ්‍ය කියලා. ඒ වගේම මොනවද මේ නිර්පාංශු වගාවකදී යොදා ගන්නා ස්වභාවික වගා මාධ්‍ය. ස්වභාවික වගා මාධ්‍ය විදිහට දුවේ පුතේ අපි කතා කරා ලී කුඩු, ඒ වගේම පිදුරු කැබලි ගැන කතා කරා දරුවනේ. ඒ වගේම අපි කොම්පෝස්ට් ගැන කතා කරා කොම්පෝස්ට් යොදා ගන්නවා දරුවනේ. ඒ වගේම අපිට කොළරොඩු දි รา පත් වන දි รา පත් වූ කොළරොඩු යොදා ගන්න පුළුවන් දරුවනේ ස්වභාවික වගා මාධ්‍ය විදිහට. ඒ වගේම අපි මෙතනදී ඔබෙන් අහන්න පුළුවන් තවත් ප්‍රශ්නයක් තමයි දරුවනේ මොනවද මේ කෘත්‍රිම වගා මාධ්‍ය කියලා. PVC යොදා ගන්න පුළුවන් දරුවනේ අපිට කෘත්‍රිම වගා මාධ්‍ය විදිහට. ඒ වගේම පොලියස්ටර්, ඒ වගේම පොලි කාබනේට් වගේ දේවල් යොදා ගන්න පුළුවන් දරුවනේ මේ කෘත්‍රිම වගා මාධ්‍ය විදිහට. අපි කලින් කතා කරා මේ කෘත්‍රිම වගා මාධ්‍ය විදිහට යොදා ගන්න පුළුවන් ඒවා ටික දුවේ පුතේ. කලින් අපි කතා කරා දරුවනේ විශේෂයෙන්ම PVC, ඒ වගේම පොලිතීන් යොදා ගන්න පුළුවන් දරුවනේ, පොලියස්ටර් යොදා ගන්න පුළුවන් හෝ පොලිකාබනේට් දරුවනේ කෘත්‍රිම මාධ්‍යයක් වුණත් අපිට එවැනි කෘත්‍රිම මාධ්‍යයක් වුණත් මේ නිර්පාංශ වගාවේදී වගා මාධ්‍ය විදිහට අපිට භාවිතා කිරීමට අවස්ථාව හැකියාව තියෙනවා දරුවනේ. අපි ඉදිරියට යමු. රයිට්. ඉතින් දරුවනේ විශේෂයෙන්ම මතක තියාගන්න අපි මේ වගා කිරීම සඳහා ඝන මාධ්‍ය භාවිතා කිරීමේදී විශේෂයෙන් මේ ඝන මාධ්‍ය වල ස්වභාවය, ඒ වගේ වර්ගය, ඒ වගේම නිෂ්පාදන ප්‍රමිතිය අනුව ඒ වගේ මේ ජීවාණුහරණ අවශ්‍යතාවය දරුවනේ වෙනස් වෙන්න පුළුවන්. ඒකත් විශේෂයෙන්ම මෙතෙන්ද කියන්න ඕන මොනවද දරුවනේ ඝන මාධ්‍ය භාවිතයේදී ඒ ඝන මාධ්‍ය වල වර්ගය මොනවද මේ යොදා ගන්න ඝන මාධ්‍ය වර්ගය කියන එක දරුවනේ කොහොබද්ද කොකෝ ෆීඩ්ද මොනවද මේ ඝනම යොදා ගන්න වගා කිරීම සඳහා යොදා ගන්න නිර්පාංශු ඝන මාධ්‍ය වගා මාධ්‍ය මොනවද වර්ගය මොනවද කියන එක අනුව වගේම දරුවනේ ඒවායේ ස්වභාවය නේචක ඒ වගේම නිෂ්පාදන ප්‍රමිතිය අනුව ඒ වගා මාධ්‍ය වල සඳහා යොදා ගන්න ද්‍රව්‍ය වල නිෂ්පාදන ප්‍රමිතිය අනුව දරුවනේ ඒවාෙහි මේ ජීවාණුහරණ අවශ්‍යතාවය වෙනස් වෙනවා දරුවනේ. අපි සාමාන්‍යයෙන් වගා මාධ්‍ය ජීවාණුහරණය කියලා කියන්නේ අර්ථ දැක්වීමක් කරන්න කිව්වොත් වගා මාධ්‍ය ජීවාණුහරණය අර්ථ දක්වන්න කිව්වොත් දරුවනේ අපි කියන්නේ මේ මාධ්‍යේන සියලුම ජීවීන් විනාශ කිරීම සඳහා තමයි දරුවනේ අපි ජීවාණුහරණය සිදු කරන්නේ. රයිට්. හොඳයි දරුවනේ විශේෂයෙන්ම මේ පිළිගත් නිෂ්පාදකයෙකු විසින් නිෂ්පාදනය කරන ලද විශේෂයෙන් මේ සම්පීඩිත කොහොබත් සහ මේ විශේෂයෙන්ම වර්මිකියුලයිට් වගේ දේවල් ගත්තාම
අපිට නැවත ජීවහනුවරණය කිරීමේ අවශ්‍යතාවයක් නැහැ දරුවනේ. නමුත් අපිට මේ වෙනත් ප්‍රභවයකින් නිෂ්පාදනය කරන ලද වගා මාධ්‍යයක් නම් අනිවාර්යෙන් ජීවාණුහරණය කරන්න අවශ්‍ය වෙන දරුවනේ. ඉතින් එතනදී මේ ජීවාණුහරණ ක්‍රම විදිහට විශේෂයෙන්ම අපිට දරුවනේ ජීවාණුහරණය කරන්න පුළුවන් ශූර්ය තාපය මගින් ජීවාණුහරණය කරන්න පුළුවන් දරුවනේ. ඒ වගේම හුමාලය මගින් ජීවාණුහරණය කරන්න පුළුවන් දරුවනේ. නැත්නම් ජල වාෂ්ප කියලා අපි කියනවා. ඒ වගේම රසායනික ධූමකාරක භාවිතා කරන්න පුළුවන්. ඒකයි දුවේ පුතේ සඳහන් වෙලා තියෙන්නේ. පිළිගත් නිෂ්පාදකයෙකු විසින් සම්පීඩිත විශේෂයෙන්ම පිළිගත් නිෂ්පාදකයෙකු විසින් සහතික කළ නැත්නම් සම්පීඩිත කොහුබත් ඒ වගේම රොක් වූල් වැනි මාධ්‍යයක් දරුවනේ. රොක් වූල් වැනි මාධ්‍යයක් විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ මෙතන. විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ කරුණු දෙකක් තියෙනවා පුතේ. පිළිගත් නිෂ්පාදකයෙකු විසින් සකස් කරන ලද සම්පීඩිත කියන්නේ මේක අපි වගා මළු තුරට භාවිතා කිරීම සඳහා සම්පීඩනය කරලා සකස් කරන ලද සම්පීඩිත යටතේ සම්පීඩිත කරලා සකස් කරන ලද විශේෂයෙන්ම කොහොබත් සහ රොක්කුල් නැවත ජීවාණුහරණය කිරීම අවශ්‍යතාවයක් නැහැ දරුවනේ. හැබැයි වෙනත් ප්‍රභවයකින් සකස් කරන ලද වගා මාධ්‍යයෙන් නම් පුතේ ජීවාණුහරණය කරන්න අවශ්‍ය වෙනවා. විශේෂයෙන්ම හුමාලේ නැත්නම් ජල වාෂ්ප භාවිතා කරන්න පුළුවන්. ජල වාෂ්ප භාවිතා කළා දරුවනේ මේ වගා මාධ්‍ය ජීවාණුහරණය කරන්න පුළුවන් දරුවනේ. ඒ වගේම ශූර්ය තාපය මගින් ජීවාණුහරණය කරන්න පුළුවන් දරුවනේ. බලන්න දරුවනේ ජීවාණුහරණය කරන්න පුළුවන් ශූර්යාලෝකය. ශූර්යාලෝකය භාවිතා කරලා ජීවාණුහරණය කරන්න පුළුවන්. නැත්නම් වෙනත් මේ රසායනික ධූමකාරක යොදා ගන්න පුළුවන් දරුවනේ. රසායනික ධූමකාරක භාවිතයෙන් අපිට මේ ජීවාණුහරණය සිදු කරන්න පුළුවන්. මේ බහුලවම යොදා ගන්නු ලබන ජීවාණුහරණ ක්‍රමවේදයට විදිහට දරුවනේ අපිට මේ රසායනික ධූමකාරක භාවිතය ඒ වගේම ශූර්ය තාපයේ භාවිතය නැත්නම් ශූර්යාලෝකයේ මගින් ජීවාණුහරණය සහ ජල වාෂ්ප මගින් ජීවාණුහරණ නැත්නම් හුමාලය මගින් ජීවාණුහරණය දරුවනේ අපිට මෙතනදී සඳහන් කරන්න පුළුවන්. හොඳයි දරුවනේ අපි ඉදිරියට යමු. අපි දැන් කතා කරන්නේ දරුවනේ නිර්පාංශු වගා ක්‍රමයක් සැලසුම් කරන්නේදී නිර්පාංශු වගා ක්‍රමයක් ප්ලෑන් කරනකොට සැලසුම් කරනකොට අපි යොදා ගන්නු ලබන වගා මාධ්‍ය තෝරා ගැනීම ගැනයි දරුවනේ කතා කරන්න යන්නේ. විශේෂයෙන්ම අපි නිර්පාංශු වගා ක්‍රමයක් සොයිල්ලස් කල්චර් එකක් ප්ලෑන් කරනකොට සැලසුම් කරනකොට අපි ඒකෙදි යොදා ගන්නු ලබන වගා මාධ්‍ය පිළිබඳවයි දරුවනේ අපි විශේෂයෙන්ම කතා කරන්න යන්නේ. මේ වගා මාධ්‍ය තෝරා ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා දරුවනේ. ඒ සම්බන්ධයෙන්ුයි අපි දැන් මේ කොටසින් දුවල පුතාලත් එක්ක කතා කරන්නේ. ඒකෙදි දරුවනේ මුලින්ම අපි සැලකිල්ලට ගන්නේ මේ වගා මාධ්‍යයේ මිල අනිවාර්යයෙන්ම සැලකිල්ලට ගත කරුණක් දරුවනේ. ඒ වගේම මේක පහසුවෙන් සපයා ගැනීමට පුළුවන්ද කියන එක. easy to supply අපිට මේක නැත්තම් මේකට අපි කියනවා availability එක පුතේ. පහසුවෙන් සපයා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. අපි නිර්පාංශු වගාවකදී වගා මාධ්‍ය විදියට තෝරගන්න ද්‍රව්‍ය තෝරා ගැනීම වගා මාධ්‍ය තෝරා ගැනීම අතිශයින්ම වැදගත් වෙනවා පුතේ නිවැරදිව. ඉතින් මේකෙදි විශේෂයෙන් මේ තෝරා ගන්නු ලබන වගා මාධ්‍යයේ මිල විශේෂයෙන්ම ඒ සඳහා අපිට වැය වෙන කොස්ට් එක නැත්තම් මිල පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ දරුවනේ. ඒ වගේම මේකේ මේ සුලභතාවය නැත්තම් සපයා ගන්න පුළුවන් හැකියාව පහසුවෙන් සපයා ගන්න පුළුවන් හැකියාවක් තියෙන්න ඕනේ පුතේ. නැත්නම් ඒක අපිට අපහසුයි කටයුතු කරගෙන යන්න. මොකද නිතරම වගා මාධ්‍ය යොදා ගන්න අවශ්‍යනේ. ඉතින් ඒක නිසා වගා මාධ්‍ය වල මිල පිළිබඳ සැලකිලිමත් වෙන්න ඕනේ පුතේ. ඒක අපිට ලබා ගන්න පුළුවන් මිලක් වෙන්න ඕනේ පුතේ. දරාගත හැකි මිලක ඒක පවතින්න ඕනේ. ඒ වගේම තමයි දරුවනේ මේකේ availability එක නැත්නම් සපයා ගැනීමට තියෙන පහසුව ගැන අපි විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ කරුණු වැදගත් වෙනවා. ඉතින් ඒකට අමතරව දරුවනේ මේ වගා මාධ්‍ය යොදා ගන්නු ලබන වගා ක්‍රමයේ අනුව වගා මාධ්‍ය යොදා ගන්නා වගා ක්‍රමයේ අනුව අපිට වැදගත් වෙන්න පුළුවන් ලක්ෂණත් අපිට සැලකිල්ලට ගන්න වෙනවා. ඉතින් උදාහරණයක් විදිහට අපි බිඳිති ජල සම්පාදනයක් ඇරෙද්දී නැත්නම් ඩ්‍රිප් ඉරිගේෂන් එකක් බිඳු ජල සම්පාදනයක් සිදු කරනකොට පුතේ බිඳු ජල සම්පාදන ක්‍රම තමයි බොහෝ විට පුතේ බිඳු ජල සම්පාදනයේ හෝ විසිරුම් ජල සම්පාදනය. අපි කියනවා ඩ්‍රිප් ඉරිගේෂන් හෝ ස්ප්‍රින්ක්ලර් ඉරිගේෂන් මෙතඩ් එකක් තමයි අපි විශේෂයෙන්ම මේ ආරක්ෂිත ගෘහතල භෝග වගාවේදී ජල සම්පාදන ක්‍රමයේ විදිහට යොදාගන්න. පොහොර සමග ජලය යෙදීම අපි කරනවා. ඉතින් ඒකේ වාසි ගැනත් අපි ඉදිරියට බලාපොරොත්තු වෙන කතා කරන්න. මේ ජල සම්පාදනයත් එක්කම පොහොර යෙදීමත් සිද්ධ කරනවා බොහෝ විට මේ වගේ. ඉතින් ඒකේ කටයුතු ලේසි කර ගැනීමට වැඩ පහසු කර ගැනීමට අපිට එකකින් ශ්‍රමය අඩු කරලා මේ වැඩ කාර්යක්ෂම කර ගැනීම කාර්යක්ෂම භෝග වගාවක් ගුණාත්මකව සහ ප්‍රමාණාත්මකව ඉහළ අස්වැන්නක් ලබා ගැනීම සඳහා අපිට ඒ කටයුත්ත කරන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම මේකෙදි පුතේ අපි කතා කරන්නේ මේ බිඳිති ජල සම්පාදනයේ යටතේ වගා මළු තුල ගෝ බෑග් තුල වගා මළු තුල බිඳු ජල සම්පාදනයේ අර්ථේ වගා මළු තුල වගා කරනකොට විශේෂයෙන්ම පුතේ මේ මාධ්‍ය ජලය රඳවා තබා ගැනීමේ හැකියාව අනවන්න
ඇයි අපි භෝගේ මූල කලාපයාවටයි තෙත් කරන්නේ ඩ්‍රිප් ඉරිගේෂන්. අපි කියනවා අපි විශේෂයෙන්ම මේ ශුද්‍ර ජල සම්පාදනයක් කියන්නේ භෝගේ සීමිත ප්‍රදේශයකට නැත්නම් භූමියේ සීමිත ප්‍රදේශයකට යම් පීඩනයක් යටතේ ජල සම්පාදනයක් සිදු කරනවා දරුවනේ. යම් වගා ශේෂ්ත්‍රී සීමිත ප්‍රදේශ නැත්නම් භෝගේ සීමිත ප්‍රදේශයකට අපි භෝගේ මූල කලාපයවටයි දරුවනේ මේකෙදි තෙත් කිරීම සිදු කරන්නේ. එහෙනම් විශේෂයෙන්ම බිඳ ජල සම්පාදනයකදී බිඳ ජල සම්පාදනයක් මගින් මේ වගාමලු සඳහා ජලයේ සැපීමේදී දරුවනේ මේ වගාමලු තුළ තියෙන වගා මාධ්‍ය තුළ ජලය රඳවා තබා ගැනීමේ හැකියාව පිළිබඳ අපිට විශේෂයෙන් අපි සැලකිලිමත් වෙන්න ඕනේ. මාධ්‍ය ජලය රඳවා තබා ගැනීමේ හැකියාව අපි කියනවා WHC කියලා. මොකද්ද පුතේ මේ WHC කියන්නේ? water holding capacity එක. water holding capacity එක. ඒක තමයි WHC එක කියන්නේ පුතේ. මෙන්න මේ අදාළ වගා මාධ්‍ය WHC එකේ කියන එක පුතේ නැත්නම් ජලය රඳවා තබා ගැනීමේ හැකියාව කියන එක අනිවාර්ය අත්‍යවශ්‍ය කාරණාවක් විදිහට අපිට මෙතනදී හඳුන්වන්න පුළුවන් පුතේ. විශේෂයෙන් මේක මූලික අවශ්‍යතාවයක් තමයි පුතේ. විශේෂයෙන්ම බිඳිති ජල සම්පාදනයේ යටතේ මේ සිදු කරන නිර්පාංශ වගාවකදී වගා මළු තුල ජලය රඳවා තබා ගැනීමේ හැකියාව නැත්නම් අපි කියනවා WHC එක water holding capacity එක පුතේ තාමත්ම වැදගත්. ඉතින් ඒක වගා මාධ්‍යයක නැත්නම් වගා මාධ්‍යයක මූලික අවශ්‍යතාවයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. හොඳයි අපි ඉදිරියට යමු. එතකොට අපිට විශේෂයෙන්ම බිඳු ජල සම්පාදනයක් යටතේ කොහොබත් වැනි ඝන මාධ්‍යයක වගා කරනකොට අපිට ජලය රඳවා තබා ගැනීමේ ඝන මාධ්‍යයක වගා කිරීමේදී මේ ජලය රඳවා තබා ගැනීමේ හැකියාව ගැන විශේෂයෙන්ම water holding capacity එක ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඒක නිසා අපිට ඒකෙදි පුළුවන් ඒ මාධ්‍ය විදියට කොහොබත් තෝරා ගැනීම සුදුසුයි. හැබැයි නමුත් අපි NTF වැනි ක්‍රමයක් ඒ කියන්නේ ඔබට මතක ඇති මේ නොගැඹුරු පටල තාක්ෂණය සංසරණය වන පෝෂක ද්‍රාවණ මතකද ඔබට දැන් ජල රෝපිත වගාවේදී ගැඹුරු පෝෂණ පටල තාක්ෂණය ගැන කතා කරා. ඒ වගේම අපි නොගැඹුරු පෝෂක ද්‍රාවණ පටල තාක්ෂණය ගැන කතා කරා. නොගැඹුරු ඇලියක් භාවිතා කරලා වගාව සිදු කරන එක දරුවනේ. විශේෂයෙන්ම නේද? නියුට්‍රියන් ෆ්ලෝ සිස්ටම් එක මේකෙදි. රයිට්. හරි. ඉතින් ඒකෙදි මේ NTF ක්‍රමයේදී කියන්නේ නොගැඹුරු පෝෂක ද්‍රාවණ පටල තාක්ෂණයේදී මාධ්‍ය නිරන්තරයෙන් පෝෂක ද්‍රාවණයෙන් සම්තෘප්ත වෙලා තියෙනවා. වගා මාධ්‍ය නිතරම මේ පෝෂක ද්‍රාවණයෙන් සැචුරේටඩ් වෙලා නැත්තම් සම්තෘප්ත වෙලා තියෙන දරුවනේ. එවැනි අවස්ථාවක තියෙන නිසා අපිට වැදගත් වෙන්නේ මේකෙදි මාධ්‍යයේ ජලය රඳවා තබා ගැනීමේ හැකියාව පිළිබඳව අපිට ඒකෙදි විශේෂයෙන්ම ඒක වැදගත් ලක්ෂණයක් විදිහට අපි සලකන්නේ නැහැ. ඒකයි කියන්නේ එබැවින් මාධ්‍ය ජලය රඳවා ගැනීමේ හැකියාව වැදගත් ලක්ෂණයක් ලෙස නොසලකයි. මොකේද? NTF ක්‍රමයේදී. රයිට්? එවැනි අවස්ථාවක අපිට කොහොබත් මාධ්‍යයට වඩා රළු වැලි හෝ බොරළු මාධ්‍යයක් වඩා සුදුසුයි. මොකද කොහොබත් මාධ්‍යයන් නම් අපි දන්නවා මේක පෝෂක ද්‍රාවණයත් එක්ක ඒක සියුම් කොටස් තියෙන්නේ ඉවත් වෙලා යන්න පුළුවන් මාධ්‍ය. පෝෂක ද්‍රාවණය සංසරණය වෙන පෝෂක ද්‍රාවණයක්නේ. ඉතින් මේකෙදී අපි දන්නවා පෝෂක ද්‍රාවණයත් එක්ක මේ විශාල අංශු රළු වැලි ඒ වගේම බොරළු වගේ විශාල අංශු පෝෂක ද්‍රාවණයත් එක්ක ඉවත් වෙලා යන්න තියෙන ප්‍රවණතාවය අඩුයි. ඒක නිසා මෙවැනි අවස්ථාවක NTF වැනි ක්‍රමයකදී අපිට පෝෂක මාධ්‍ය විදිහට ඇයි ජලය රඳවා තබා ගැනීමේ හැකියාව අපි නොසලකා හරිනවනේ. ඒ ගැන සැලකිලිමත් වෙන්නේ නැහැ. ඒකින්ද මෙතනදී අපිට මෙවැනි අවස්ථාවකදී දරුවනේ කොහොබත් මාධ්‍යයට වඩා අපිට හැකියාව තියෙනවා රළු වැලි හෝ බොරළු මාධ්‍යයක් වඩාත් සුදුසු වෙනවා. මොකද බැරිලා කොහොබත් වගේ මාධ්‍යයක් තිබ්බොත් සියුම් අංශුනේ තියෙන්නේ. පෝෂක ද්‍රාවණයත් එක්ක මේකත් ඉවත් වෙලා යන්න පුළුවන්. ඒ සියුම් අංශු පෝෂක ද්‍රාවණයත් එක්ක ඉවත් වෙලා යන්න පුළුවන්. නමුත් ඒ ආකාරයට මේ බොරළු ඒ වගේම රළු වැලි වගේ ගත්තාම ඒවා අංශු විශාල අංශු තියෙන. ඒ නිසා ඒවා පෝෂක ද්‍රාවණයත් එක්ක ඉවත් යාමක් සිදු වෙන්නේ නැහැ. රයිට්. අපි බලමු. එහෙනම් මේ බලන්න. ඊට හේතුව වෙන්නේ කොහොබත් වැනි කුඩා අංශු සහිත මාධ්‍යයක් පෝෂක ප්‍රවාහය සමග පහසුවෙන් ඉවත් වීමට ඉඩ තියෙනවා. අන්න බලන්න. කොහොබත් වැනි කුඩා අංශු සහිත මාධ්‍යයක්. ඒ අංශු කුඩා අංශුනේ තියෙන්නේ වගේ. ඒ වගේ අංශු කුඩා අංශු තියෙනවා. ඒවා පහසුවෙන් මොකද වෙන්න පුළුවන්? පෝෂක ප්‍රවාහයත් එක්ක පුතේ මේ පෝෂක ප්‍රවාහයත් එක්ක මාධ්‍ය ඉවත් වෙලා යන්න පුළුවන්. නමුත් අපි දන්නවා බොරළු
රළු වැලි වැනි මාධ්‍යයක් අපි දන්නා වගේ විශාල අංශ තියෙන්නේ. ඒවා ප්‍රවාහයත් එක්ක ඉවත් වීමකට ලක් වෙන්නේ නැහැ. මං හිතන්නේ දොළ පුතාලට ඊ타ත්ම පැහැදිලි ඒ කතාව. හරි. යොදා ගනු ලබන පෝෂක මාධ්‍ය භෝග වගා කිරීම සඳහා යොදා ගන්නා පෝෂක මාධ්‍ය භෝග අස්වැන්නේ ගුණාත්මක ලක්ෂණ කෙරෙහි. අන්න බලන්න. භෝග අස්වැන්නේ ක්වොලිටි එක කෙරෙහි. අස්වැන්නේ ගුණාත්මක භාවය කෙරෙහි. භෝග අස්වැන්නේ ගුණාත්මක ලක්ෂණ කෙරෙහි සමහර අවස්ථාවලදී බලපානු ලබන අතර ඇතැම් අවස්ථාවලදී බලපානු ලබන නිසා වගා මාධ්‍ය තේරීම සැලකිලිමත් වෙනවා. අන්න බලන්න. මොකද පුතේ අවසන් වශයෙන් කියන්නේ මේ යොදා ගනු ලබන මාධ්‍ය යොදා ගනු ලබන පෝෂක මාධ්‍ය භෝග වගාව සඳහා නිර්පාංශ වගාවේදී යොදා ගනු ලබන පෝෂක මාධ්‍ය පෝෂක ද්‍රව්‍ය පොහොර විදියට යොදා ගනු ලබන මේ පෝෂක මාධ්‍ය භෝග අස්වැන්නේ ගුණාත්මක ලක්ෂණ කෙරෙහි සමහර අවස්ථාවලදී බලපාන බැවින් මතක තියාගන්න පුතේ. රයිට් අපිට අනිවාර්යයෙන්ම වගා මාධ්‍ය තේරීමේදී සැලකිලිමත් වෙන්න. සුවිශේෂිත කරුණ. වගා මාධ්‍ය තේරීමේදී අපි සැලකිලිමත් විය යුතුයි. හරි ඉදිරියට යමු. නිර්පාංශ වගාවේදී ශාක පෝෂක පාලනය කරන ආකාරය ගැන හිතුවේ පුතේ අපි ඊළඟට කතා කරන්න යන්නේ. නිර්පාංශ වගාවකදී ශාක පෝෂක තේරීම සිදු කරන ආකාරය. කොහොමද අපි ශාක වලට අවශ්‍ය කරන පෝෂක තේරීම සිදු කරන්න කියන එකයි කතා කරන්නේ. සාමාන්‍යයෙන් භෝගයේ පෝෂක අවශ්‍යතාවය දක්වත්තාම දරුවනේ සමාන පෝෂක ප්‍රමාණයක් මාධ්‍ය හරහා සපයන්න ඕනේ භෝගයට. මාධ්‍ය හරහානේ සපයන්නේ දරුවනේ. මාධ්‍ය මගින් මාධ්‍ය හරහානේ සපයන්නේ. රයිට්. එහෙනම් මතක තියාගන්න නිර්පාංශ වගාවකදී සොයිල්ලස් කල්චර් එකකදී රයිට් සාමාන්‍යයෙන් භෝගී පෝෂණ අවශ්‍යතාවයට අදාළ භෝගී පෝෂණ අවශ්‍යතාවයට ගැළපෙන අවශ්‍ය සමාන රයිට් සාමාන්‍යයෙන් භෝගී පෝෂක අවශ්‍යතාවයට සමාන නැත්නම් සුදුසු ඊට ගැළපෙන සමාන පෝෂක ප්‍රමාණයක් අපි භෝගයට මාධ්‍ය හරහා ඒ භෝග වගා කරන මාධ්‍ය හරහා භෝගයට සැපීම සිදු කරන්න ඕනේ දරුවෝ. ඒකෙදි හැබැයි නිර්පාංශ වගාවේදී මේ ප්‍රමාණය ගත්තාම අවශ්‍ය කරන පෝෂක ප්‍රමාණය ගත්තාම අපිට නිර්පාංශ වගාවකදී මේ පෝෂක ප්‍රමාණය වගේ දෙගුණයක් මේ භෝගයකට සාමාන්‍යයෙන් සපයන්න ඕන පෝෂක ප්‍රමාණයෙන් දෙගුණේ සිට පස් ගුණයක ප්‍රමාණයක් පෝෂක ද්‍රාවණය හරහා ශාකයේ ඇතිවන පෝෂක ඌනතා වැළැක්වීම සහ කාර්යක්ෂම අවශෝෂණයක් සඳහා සපයනු ලබන දෙගුණයක් හරි පස් ගුණයක හරි ප්‍රමාණයක් සපයනු ලබනවා නිර්පාංශ වගාවකදී. සාමාන්‍යයෙන් නම් භෝගී පෝෂක අවශ්‍යතාවයට සමාන පෝෂක ප්‍රමාණයක් මාධ්‍ය හරහා භෝගයට සපයනවා. දැන් පස් මාධ්‍යයක නම් අපි නේද පුතේ ඈ මාධ්‍යයටනේ පසටනේ පෝෂක එකතු කරන්නේ. ඒවනේ ශාක මුල් මගින් අවශෝෂණය කරගන්නේ. රයිට් ඒක දුවලා පුතාලට පැහැදිලි. සාමාන්‍ය සොයිල් කල්චර් එකදී අපි පසටනේ පෝෂක යොදන්නේ. පසකටනේ පොහොර දාන්නේ. ඊට පස්සේ මේ මාධ්‍ය හරහා තමයි ශාක මුල් මගින් මේවා ශාක මගින් අවශෝෂණය කරගන්නේ. නම් ඒකෙදී අපි සාමාන්‍යයෙන් භෝගයේ පෝෂක අවශ්‍යතාවයට සමාන පෝෂක ප්‍රමාණයක් මාධ්‍ය හරහා සපයන්න ඕනේ භෝගයට. පසනම් ඒ මීඩියා එක හරහා භෝගයට ලබා ගන්න පුළුවන් ආකාරයට අපි සැපයීම සිදු කරනවා දරුවෝ. නමුත් නිර්පාංශ වගාවේදී මේ සාමාන්‍ය වගාවකදී සපේන පොහොර ප්‍රමාණය පෝෂක ප්‍රමාණයෙන් දෙගුණයක සිට එක ඩබල් කරලා දෙගුණයක සිට පස් ගුණයක ප්‍රමාණයක් දෙකේ නම් පස් ගුණයක් දක්වා ප්‍රමාණයක් නිර්පාංශ වගාවකදී නම් අපි පෝෂක ද්‍රාවණය හරහා මේ ශාකයේ ඇතිවන පෝෂක ඌනතා පිරිමහ ගන්න හරි භෝගයේ ඇතිවන පෝෂක ඌනතා වළක්ව ගන්න සහ කාර්යක්ෂම අවශෝෂණයක් සඳහා සැපීම සිදු කරනු ලබන පෝෂක ඌනතා වළක්වා ගැනීමට වගේම මේ කාර්යක්ෂම අවශෝෂණයක් සඳහා අපි සැපීම සිදු කරනවා අපි දෙගුණයක සිට පස් ගුණයක් පමණ දක්වා දෙගුණයේ සිට පස් ගුණයක ප්‍රමාණයක් පෝෂක ද්‍රාවණය හරහා අපි භෝගී පෝෂක ඌනතා වැළැක්වීමට වගේම කාර්යක්ෂම අවශෝෂණයක් සඳහා පෝෂක සැපීම සිදු කරන්න අවශ්‍ය වෙනවා. නැත්නම් සිදු කරනු ලබනවා දරුවෝ.
පෝෂක ද්‍රාවණයේ සෑදීමේදී අධිමාත්‍ර පෝෂක සඳහා NPK ඇතුළත්ව මතකද ඔබට අධිමාත්‍ර පෝෂක 10ක් ගැන අපි කතා කරන්නේ මුලින්. එහෙනම් මේ පෝෂක ද්‍රාවණ සකස් කරනකොට අධිමාත්‍ර පෝෂක සඳහා හරිද 100ක් 200ක් ගුණක සාන්ද්‍රණයෙන් යුතු මව් ද්‍රාවණයක් ස්ටොක් සොලියුෂන් එකක්. හරි දෙකක් හෝ තුනක් සාධන අතර මේ සොලියුෂන් දෙකක් හරි තුනක් හදනවා ශුද්ධ පෝෂක සඳහා තනි මව් ද්‍රාවණයයි සාදන්නේ. එකක් සාමාන්‍යයෙන් මතක තියාගත්තාම ප්‍රමාණවත්. මොකද්ද? පෝෂක ද්‍රාවණයේ සකස් කරනකොට අධිමාත්‍ර පෝෂක සඳහා NPK ඇතුළත් අපි කතා කරපු ප්‍රධාන පෝෂක 10 සඳහා. හරි 100ක් 200ක් ගුණක සාන්ද්‍රණයෙන් යුතු right මව් ද්‍රාවණ ස්ටොක් සොලියුෂන් දෙකක් හරි හෝ තුනක් සාද ගන්න ඕනේ. නමුත් ශුද්ධ පෝෂක සඳහා තනි මව් ද්‍රාවණයක් හදා ගැනීම ප්‍රමාණවත්. right මේකේ ප්‍රධාන අරමුණ වෙන්නේ පෝෂක සැපයීමේදී භෝග සඳහා නිර්පාශ වගාවේදී භෝග සඳහා පෝෂක සැපීමේදී නිර්වද්‍යතාවයේ පාලනය කර ගැනීම සහ නිවැරදි බව කන්ට්‍රෝල් කරගන්න. නිර්වද්‍යතාවයේ පාලනය කර ගැනීම සහ පෝෂක සැපීම පහසු කර ගැනීම. ප්‍රමාණවත් දරුවනේ පෝෂක සැපීම පහසු කර ගැනීම සඳහා එපමණක් ප්‍රමාණවත් වේ. දැන ගැනීම විතරයි අවශ්‍ය වෙන්නේ ටික ප්‍රමාණවත් වෙතේ. right හොඳයි දරුවනේ විශේෂයෙන්ම බලන්න දරුවනේ මේ පොහොර සැපීමේදී අපි මව් ද්‍රාවණය සිලින්ඩරයක් ආධාරයෙන් තමයි ජල සැපියුම් නලයට සම්බන්ධ කරන්නේ. ඒකයි මෙතන කියන්නේ පොහොර සැපීමේදී මව් ද්‍රාවණයේ සිලින්ඩරයක් මගින් ජල සැපියුම් නාලිකාවට සම්බන්ධ කරනු ලැබේ. පොහොර ද්‍රාවණයේ සිලින්ඩරයක් කරහා තමයි අපි අර භෝගයට ජල සැපියුම් නාලිකාවට නලයට සම්බන්ධ කරන්නේ. ඒතර පොහොරයි ජලයයි දෙකම එකට තමයි සප්ලයි කරන්නේ මේ සම්පාදනය කිරීම සිදු කරන්නේ. අවසානයේදී පෝෂක ද්‍රාවණයේ තිබිය යුතු නියමිත සාන්ද්‍රණය. පෝෂක ද්‍රාවණයේ තියෙන නියම කන්සන්ට්‍රේෂන් එක නියම සාන්ද්‍රණයේ දරුවනේ පාලනය කර ගැනීම සඳහා මව් ද්‍රාවණ වලින් විවිධ අනුපාත එක් කරනවා. විවිධ අනුපාත එකතු කිරීම සිදු කරනවා. ඇයි මව් ද්‍රාවණ වලින් විවිධ අනුපාත එකතු කරන්නේ? අපිට පෝෂක ද්‍රාවණයේ තිබිය යුතු නියමිත සාන්ද්‍රණ තත්ත්වය පවත්වා ගැනීම සඳහා ඒ සඳහා දරුවනේ මතක තියාගන්න මව් ද්‍රාවණ වලින් විවිධ අනුපාත එකතු කිරීම සිදු කරනවා. විශේෂයෙන්ම මේක පුළුල්ව භාවිතා කරන්නේ ඩ්‍රිප් ඒ වගේම NTF අපි නොගැබරු පටල තාක්ෂණයේ වගේ සංසරණය වන විවෘත සංසරණය වන right එහෙම නැත්නම් අපි ඒකට කියනවා හෝ මේ චක්‍රීයකරණය වන පද්ධති. අපව පෝෂක මාධ්‍යයේ පෝෂක ද්‍රාවණය චක්‍රීයකරණය වෙනවනේ දරුවනේ. අපව නලේ ඉඳන් පහළට ටැංකියට වැටෙනවනේ. right එහෙනම් එවැනි පද්ධති තුළ තමයි දරුවනේ මේක පුළුල්ව සිදු කරන්නේ භාවිතා කරනු ලබන්නේ මේ ක්‍රමවේදය. right හරි. සූක්ෂම නැත්නම් උසස් තාක්ෂණයේ භාවිතා කරන අවස්ථාවල දරුවනේ උසස් තාක්ෂණයේ සූක්ෂම ක්‍රමවේද භාවිතා කරන අවස්ථාවලදී මේක ස්වයංක්‍රීයවයි සිදු කරන්නේ. ඔටෝමේෂන් කරලා තියෙනවා. ඔටෝමේටඩ් කරලා තියෙනවා. ස්වයංක්‍රීයකරණය කරලා තියෙනවා. ස්වයංක්‍රීයව මේ ක්‍රියාවලිය සිදු කරනවා. ස්වයංක්‍රීය ජල සම්පාදන පද්ධතිවල. විවෘත පුඩු පාලක පද්ධති, සංවෘත පුඩු පාලක පද්ධති ඔබට මතකද? right. මේ පාලක පද්ධති භාවිතා කරලා ස්වයංක්‍රීයකරණය කරලා තියෙන වගේ මේක ඔටෝමේටඩ් සිද්ධ වෙනවා. හරි. මේ දේ සංකීර්ණ සරලව මේ ක්‍රියාවලිය සිදු වෙන යන්ත්‍රානුසාරයෙන් මේ ක්‍රියාවලිය සිදු කරන ආකාරය දරුවන තියෙන මේ බලන්න. right. සංකීර්ණව සිදු කරන ආකාරය සරලව මේ නල භාවිතා කරලා මේක සිදු කරන ආකාරයේ උපකරණ කට්ටල දෙකක් දරුවනේ මේ තියෙන. පෝෂක ද්‍රව්‍ය සැපීම, ජල සම්පාදනය සමග පෝෂක ද්‍රව්‍ය සැපීම මේ ක්‍රියාවලිය සාන්ද්‍රණයේ නිවැරදි ආකාරයේ සාන්ද්‍රණයේ සකස් කරන ආකාරය විශේෂයෙන්ම සූක්ෂම අවස්ථාවලදී ස්වයංක්‍රීයව සිදු වෙනවා දරුවනේ. අපි අනිත් ඒ වගේ මේක මැනුවල් සිදු කරන්න ඕනේ. හරි. ස්වයංක්‍රීය පෝෂක හා ජල සම්පාදන පාලක ඒකකයක්. අන්න. right. ස්වයංක්‍රීයකරණය කරන ලද පෝෂක හා ජල සම්පාදන පාලක ඒකකයක්. බොහෝ විට අපි දන්නවා ඔබ දන්නවා මේ විශේෂයෙන්ම රීල්පාංශ වගා පද්ධතිවල ආරක්ෂිත ගෘහ තුල භෝග වගාවේදී දරුවනි මේ ජලය සහ පෝෂක එකවර සැපීම සිදු වෙන භෝගයට.
සුවිශේෂිත කාරණාවක්. දැන් අපි මේ කතා කරන්නේ ස්වයංක්‍රීයකරණය කරන ලද පෝෂක සහ ජල සැපයුම් පද්ධතියක් ගැන. automated water and nutrient system එකක්. ජලයයි පොහොරයි එකට යවනවා ස්වයංක්‍රීයකරණය කරන පද්ධතියක්. කවුරුත් මේක කරවන්නේ ස්වයංම සිද්ධ වෙනවා. automated. සූක්ෂම නොවන සරල තත්ත්ව යටතේදී සහ සූක්ෂම නොවන අපි කියන්නේ උසස් තාක්ෂණය භාවිතා කරලා ඉහළ තාක්ෂණය භාවිතා නොකරන අවස්ථාවක්. සූක්ෂම නොවන නම් සරල තත්ත්වයට තියදී සහ චක්‍රීකරණය නොවන පද්ධති සඳහා. චක්‍රීකරණය නොවන පද්ධති සඳහා අපි කිව්වා වගේ මේක අතින් නැත්තම් මැනුවල් මේ ක්‍රියාවලිය සිදු කරන්නේ. මේකෙදි පද්ධතිය අඩංගු විය යුතු අවසාන පෝෂක ද්‍රාවණය. මව් ද්‍රාවණය තනුක කිරීමෙන් හෝ මව් ද්‍රාවණය තනුක කිරීමෙන් හෝ පොහොර එකවර දිය කිරීමෙන් මුලින්ම පිළියෙල කරගන්න. බලන්න මොකද්ද කියන්නේ කියලා. පද්ධතිය අඩංගු විය යුතු අවසාන පෝෂක ද්‍රාවණය. පද්ධතියේ තියෙන්න ඕන අවසන් වශයෙන් පද්ධතියේ තියෙන්න ඕන අවසාන පෝෂක ද්‍රාවණය මව් ද්‍රාවණය තනුක කිරීමෙන් හෝ මව් ද්‍රාවණය අපි ඩයිලූට් කරලා මව් ද්‍රාවණය තනුක කරලා සාන්ද්‍ර කියන්නේ කොන්ක්නේ මව් ද්‍රාවණය මව් සොලියුෂන් අපි මද මේ මව් ද්‍රාවණය රයිට් තනුක කිරීමෙන් ඩයිලූට් කරලා එහෙම නැත්නම් පොහොර එකවර දිය කිරීමෙන් පොහොර එකවර දිය කරලා එකපාර පොහොර දිය කරලා දිය කිරීමෙන් මුලින්ම පිළියෙල කරගනු ලබනවා. හරි. පෝෂක නඩත්තුව කොහොමද මේන්ටේන් කරන්නේ මේ ද්‍රව්‍යාංශ වගාවක පෝෂක කාලීනව ලබා ගන්නා විද්‍යුත් සන්නායකතාව ඉලෙක්ට්‍රිසිටි කන්ඩක්ටිවිටි අයන ප්‍රමාණයනේ බලන්නේ පුතේ. සෝඩියම් ධනායන මැග්නීසියම් ධනායන පොටෑසියම් ධනායන කැල්සියම් දෙක ධනායන අයන සාන්ද්‍රණයනේ ඉලෙක්ට්‍රිසිටි කන්ඩක්ටිවිටි විද්‍යුත් සන්නායකතාවය මගින් අපි බලන්නේ. එහෙනම් පුතේ කාලීනව ලබා ගන්නා විද්‍යුත් සන්නායකතාවය EC ඉලෙක්ට්‍රිසිටි කන්ඩක්ටිවිටි එක සහ pH පුතේ ආම්ලික භාෂ්මිකතාවය පිළිබඳ ලබා ගන්න අගය කියවීම මගින් අපිට පෝෂක ද්‍රාවණී පෝෂක සුලභතාවය ද්‍රාවණීය පෝෂක තියෙන බව සුලභව තියෙන ආකාරය පිළිබඳ සුලභතාවය සහ එහි සමබරතාවයේ වෙනස්කම් අන්බැලන්ස් වෙන අවස්ථා සමබරතාවය ඒක අපි කියනවා මේ බැලන්ස් එක සමබරතාවයේ පෝෂක සමබරතාවයේ සමබර පෝෂක ප්‍රමාණයක් තියා ගන්නවද කියන එක බැලන්සින් එක පෝෂක සමබරතාවයේ මොකක් හරි අන්බැලන්ස් එකක් වුණොත් සමබරතාවය නැති වෙලා ගියොත් අපිට ඒ අනුව තීරණය කරන්න පුළුවන්. අපි විශේෂයෙන්ම මේකේ සිදු කරනු ලබන අපි කියනවා ඒකට මොකද්ද? කාලීනව ලබා ගන්නා ඉලෙක්ට්‍රිසිටි කන්ඩක්ටිවිටි එක EC අගයයි pH අගයයි යනවා අපිට තීරණය කරන්න පුළුවන්. ඒවා කියවීම මගින් විද්‍යුත් සන්නායකතාව සහ pH අගයේ කියවීම මගින් ද්‍රාවණයේ පෝෂක සුලභතාවය සහ එහි මොකද්ද දරුවනේ සමබරතාවයේ වෙනස් වීම අපිට හඳුනා ගැනීමට හැකියාවක් තියෙනවා. කොහොම වුණත් මේ සඳහන් කළ විද්‍යුත් සන්නායකතාවය සහ pH අගයේ විද්‍යුත් සන්නායකතාව මගින් අයන සාන්ද්‍රණය ද්‍රාවණයේ අයන ප්‍රමාණය නියදපතිය පෝෂක අයන ප්‍රමාණය කොහොම නමුත් අපිට මේ විද්‍යුත් සන්නායකතාවය හා pH අගයේ ද්‍රාවණයේ ආම්ලික භාෂ්මිකතාවය පිළිබඳ ලබා ගන්න අදහස මේ මිනුම් මගින් අපිට පෝෂක සුලභතාවය ද්‍රාවණයේ පෝෂක සුලභතාවය වගේම සමබරතාව සම්බන්ධව ලැබෙන්නේ දල ඇගීමක් පමණයි. මොන ඇගීමක්දල? දල ඇගීමක් පමණයි. පෝෂක සුලභතාවය හා පෝෂක සමබරතාවය පිළිබඳ pH අගය සහ EC අගයන් මගින් ලැබෙන්නේ අපිට දල ඇගීමක් පමණයි. හැබැයි පෝෂක මාධ්‍යයේ තියෙන පෝෂක තනි වශයෙන් නිවැරදි ඇගීමකට ලක් කිරීම සඳහා අපිට පෝෂක මාධ්‍යයේ තියෙන පෝෂක ඉන්ඩිවිජුවල් තනි වශයෙන් අපිට ඇගීමකට නිවැරදි ඇගීමකට ලක් කිරීම සඳහා මතක තියාගන්න දරුවනේ පෝෂක ද්‍රාවණය හෝ භෝගයේ නියදියක් විශ්ලේෂණය කිරීම අත්‍යවශ්‍ය වෙනවා. පෝෂක ද්‍රාවණය හරි භෝගයේ ස්පෙසිමන් එකක් නැත්නම් නියදියක් අපිට පරීක්ෂාවට භාජනය කිරීම අත්‍යවශ්‍ය වෙනවා. හරියටම මේක ඉන්ඩිවිජුවල් පෝෂක ගුණතාවයන් පිළිබඳව ඒ තත්ත්වයන් පිළිබඳව අවබෝධ කරගන්න. pH අගය සහ EC මගින් දල අදහසක් පමණයි අපි ඒ සම්බන්ධව ලබා ගන්න. දරුවන්ට අවබෝධයක් තියෙනවා. එහෙනම් අනිවාර්යයෙන්ම පෝෂක ද්‍රාවණය හරි භෝගයේ නියදියක් අපි ඇනලයිස් කිරීම විශ්ලේෂණය කිරීම අත්‍යවශ්‍ය කරුණක් වෙනවා දරුවනි. මේකෙත් සමහර අවස්ථාවල භෝගයේ විවිධ කොටස් වල ඇතිවන ඌනතා ලක්ෂණත් අපිට මේ කාර්යයේදී වැදගත් කොටසක් විදියට
අපිට සලකන්න පුළුවන්. ඒකෙදි pH අගය සහ විද්‍යුත් සන්නායකතාවයේ ෂණික හිටි හැටි immediately හිටි හැටි ෂණිකව කියලා අපි කියන්නේ. හිටි හැටි ෂණිකව සහ විශාල වෙනස් වීම සිදු වෙනකොට දරුවනේ pH අගය සහ විද්‍යුත් සන්නායකතාවයේ ෂණිකව හිටි ගමන් විශාල වෙනස්කම් සිදු වෙනකොට ද්‍රාවණයේ අලුත් ද්‍රාවණයක් මගින් ප්‍රතිස්ථාපනය කිරීම. අලුතින් ද්‍රාවණයක් එකතු කිරීම මගින් අනිත් කලින් ද්‍රාවණය ප්‍රතිස්ථාපනය කළා දාන එක විවෘත සහ චක්‍රීයකරණයේ නොවන ක්‍රමවලදී හෝ වෙනස් වීම කාලීනව නිවැරදි කිරීම. ඒ කාලයට අනුව සිදු කිරීම. ආවෘත්ත කියන්නේ මොකද්ද? ආවෘත්තයි කියන්නේ වැසුණු, විවෘත කියන්නේ ඇරුණු. ආවෘත බීජක විවෘත බීජක ඔබට මතකයි ආවෘත බීජක බීජය විවෘත වෙලා තියෙන්නේ විවෘත බීජක ආවෘත බීජකයේ බීජ ආවරණය වෙලා තියෙන්නේ විවෘත බීජකයේදී බීජ විවෘත වෙලා තියෙනවා ආවෘත කියන්නේ ආවෘත කියන්නේ වැසුණු නැත්නම් චක්‍රීයකරණය වන පද්ධතිවලදී මේ ක්‍රියාව කරන්න ඕනේ පෝෂක මාධ්‍යයේ සමබරතාවයේ ඒ ඕනතා සැපීම මගින් සිදු කරනවා කොහොමද දරුවනේ පෝෂක මාධ්‍ය සමබරතාවය කොහොමද පවත්වාගන්නේ ඒ ඌනතා සැපීම මගින් සිදු කරනවා. පෝෂක මාධ්‍ය සමබරතාව ඒ ඌනතා සැපීම මගින් සිදු කරයි. මේ ක්‍රියාවලිය විවෘත හෝ චක්‍රීය නොවන පද්ධතියක පුතේ පහසු සහ සංකීර්ණතා අඩු ක්‍රියාවලියක් වෙනවා. ඒ නිසා ඒක ආවෘත හෝ චක්‍රීකරණ පද්ධතියකදී කම්ප්ලෙක්ස් වෙනවා. සංකීර්ණ වෙනවා ඒක. ක්‍රියාත්මක කිරීම පහසු නිසා විවෘත පද්ධති ක්‍රමයේ යටතේ දරුවනි සැලසුම් කරණය කරන ලද පොහොර එන්නත් කරණයක් ඉන්ජෙක්ටර් සැලසුම් කරණය ලද පොහොර එන්නත් කරණයක් භාවිතා කරනවා. ඒකෙදි මාධ්‍ය EC ඉලෙක්ට්‍රිසිටි කන්ඩක්ටිවිටි අයන සාන්ද්‍රණය අයන ප්‍රමාණය ගැන බලන එක. ඒ වගේම pH ආම්ලික භාෂ්මිකතාවය වෙනස් වීම අනුව එක් මෞද්‍රාවන වලට සම්බන්ධ කරලා තියෙන පෝෂක ද්‍රාවණ එන්නත් ස්වයංක්‍රීයව ඔටෝමැටිකලි අවශ්‍ය ප්‍රමාණයට පෝෂක වර්ගය මිශ්‍ර වනසේ සීරු මාරු කරලා තියෙනවා. right. ඒ සම්බන්ධයෙන් දැන ගැනීම පමණක් ප්‍රමාණවත් දරුවනේ අපි ඊළඟට මේකේ සමරයිස් එකක් විදිහට අපි අත්‍යවශ්‍යයෙන්ම මේ පළවෙනි 11 වෙනි ඒකකයේ පළවන කොටසට අදාළ සහ දෙවන තුන්වන සහ හතරවන කොටස් ඉදිරියේදී දොළ පුතාලත් එක්ක සාකච්ඡා කරනවා. මේ මෙතෙක් කතා කරපු අපි සමස්තයක් වශයෙන් දොළ පුතාලත් එක්ක මේ සාකච්ඡාව කරපු කරුණවල සාරාංශයක් අපි කතා කරනවා විශේෂයෙන්ම මේ 11 වෙනි පරිච්ඡේදයේ නැත්නම් 11 වෙනි ඒකකයේ දරුවනේ 12 වෙනි ශ්‍රේණියේ ජෛව තාක්ෂණ වේද 12 වෙනි ශ්‍රේණියේ 11 වෙනි ඒකකයේ පළවන කොටසේ මේ අපි කතා කරපු ටික අපි සමාලෝචනයක් කරනවා දොළ පුතාලත් එක්ක ඊළඟ කොටසේ අපි බලාපොරොත්තු වෙන කොටස කරන්න. හරි. ඊළඟට වඩාත්ම ඉහළ හයි ටෙක්නොලොජි එක උසස් තාක්ෂණික ශිල්ප ක්‍රම භාවිතා කරලා සිදු කරන අති සූක්ෂම වගාවන්හිදී හරිතාගාර තුල ඒ වගේ විද්‍යුත් සන්නායකතාව pH අගයන් වෙනුවට ශාක පටක සහ ශාක ටිෂු ශාක පටක සහ පෝෂක මාධ්‍යවල පෝෂක සංයුතිය ශාක පටකවලයි ප්ලාන්ට් ටිෂු අරගෙන ටිෂු වලයි පෝෂක මාධ්‍යවල පෝෂක මීඩියා වල මාධ්‍යවල මේ පෝෂක සංයුතිය පෝෂක මාධ්‍යවල පෝෂක සංයුතිය ඇනලයිස් කරලා විශ්ලේෂණය කරලා ඒවාට හිඟ පෝෂක දරුවනේ අඩු පෝෂක නිර්ණය කිරීම වඩාත් නිර්වද්‍ය ලෙස ඒ කරුණු සිදු කරනු ලබන පටක සහ පෝෂක මාධ්‍ය විශ්ලේෂණය කරන්න මතක තියාගන්න. ඒ වගේ පෝෂක සංයුතිය විශ්ලේෂණය කරනවා ශාක පටකවල සහ පෝෂක මාධ්‍යවල. මේ මගින් ශාකයේ වර්ධන අවධිය නිරෝගී බව කාලගුණ තත්ත්ව අනුව අඩු වැඩි වන පෝෂක ගෘහය තුල කාලගුණ තත්ත්වය අනුව අඩු වැඩි වන පෝෂක හා භෝගී ජල අවශ්‍යතා සපුරාලීම වඩාත් කාර්යක්ෂමව සිදු කිරීමට හැකියාව ලැබෙනවා දරුවනේ. හොඳයි දරුවනේ. එහෙනම් අපි බලාපොරොත්තු වෙනවා ආදරණීය දුවල පුතාලත් එක්ක විශේෂයෙන්ම මේ 12 වෙනි ශ්‍රේණියේ 11 වන පාඩම උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණ වේදී 12 වෙනි ශ්‍රේණියේ 11 වෙනි පාඩමට අදාළ ඒ 11 වෙනි පාඩමේ පළවන කොටසට අදාළව
අපි බලාපොරොත්තු වෙනවා සමාලෝචනයක් රැගෙන ඉන්න විශේෂයෙන්ම ආරක්ෂිත ගෘහ ඉදිකිරීම සඳහා මේ භාවිතා කරන ද්‍රව්‍ය ඒ වගේම මේ නිර්පාංශු වගා ක්‍රමයේදී භාවිතා කරන වගා මාධ්‍ය සහ මේ ආරක්ෂිත ගෘහ පිළිබඳව අපි අවසන් වශයෙන් මේකකේ අවසන් කිරීමට පෙර ඒ සමාලෝචනයක් සාරාංශයක් ගෙනීමට බලාපොරොත්තු වෙනවා ආදරණීය දුවල පුතාලත් එක්ක ඊළඟ කොටසින්. ඊට අමතර ඉන් පසුව අපිට මේ ඒකකයේ දෙවන කොටස ආරම්භ කරන්න හැකියාවක් ලැබෙනවා. හොඳයි දුවේ පුතේ අපි ඊළඟ කොටසෙන් මේ 12 වෙනි ශ්‍රේණියේ අවසන් ඒකකයේ 11 වන ඒකකයේ අපි විග්‍රහය තුළ ආරක්ෂිත ගෘහ තුළ භෝග වගාව සම්බන්ධ මේ පාඩමේ පළවෙනි කොටසේ අපි සාරාංශයක් දුවල පුතාලත් එක්ක ඊළඟ කොටසින් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබට මේ විභාගය සඳහා බොහොම සරලව විශේෂයෙන්ම අපි සරලව කියන්නේ අවශ්‍යතාවයට අනුකූලව විභාගෙට මේ කාලය වෙන් කරගෙන දැන් රචනා ප්‍රශ්නයක එක කොටසක් අපිට විනාඩි 10න් ලියන්න අවශ්‍ය වෙනවා. අන්නේ කාලයට අනුව ව්‍යුහගත රචනා ප්‍රශ්නයක දීලා තියෙන ඉඩ මත නිවැරදි විෂය කණු ටික ඔබට සකස් කරගන්න ඕන ආකාරයට අපි ඒක සකස් කරලා සාරාංශගත කරලා දෙන්නයි බලාපොරොත්තු වෙන්නේ. හොඳයි දරුවනේ අපි ඊළඟට කොටසින් හමු වෙමු.